ඔන්න දුවේ පුතේ අපි කලින් පරිච්ඡේදයේදී ප්‍රධාන ලාක්ෂණිකය සහ පරිවෘත්තීය ලාක්ෂණිකය පිළිබඳව සාකච්ඡා කරා. අපිට දැන් තියෙනවා ප්‍රතිදාන ලාක්ෂණිකය ගැන කතා කරන්න. දැන් ප්‍රතිදාන ලාක්ෂණිකයේ කුමක්ද මේ තිබෙන්නේ? මේ රූප සටහන ඔබට පේනවා අර රූප සටහනම තමයි. අපි කලින් පරිච්ඡේදයේදී අධ්‍යයනය කරපු රූප සටහනම තමයි. මෙතන තියෙනවා variable resistor එකක් VR1. ඒ වගේම මෙතෙන්ට භාවිතා කරනවා VR2 variable resistor එකක්. VCC විභවාන්තරයක් ලබා දෙනවා. VCE අතර විභවාන්තරය මැනගන්න පුළුවන් වෝල්ට්මීටරයක් භාවිතා කරමින්. මෙහිදී පැහැදිලිවම කියනවා ඉහත රූප සටහන මගින් දක්වා ඇති පරිපත සටහන භාවිතා කළ විට ට්‍රාන්සිස්ටරයේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ලබාගත හැක. ට්‍රාන්සිස්ටරයේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ලබාගත හැක. දැන් ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කවුරුත් එක්කද ගන්නෙ? x අක්ෂයට ගන්නෙ මොකක්ද? y අක්ෂයට ගන්නෙ මොකක්ද? එහිදී ට්‍රාන්සිස්ටරයේ විමෝචක සංග්‍රාහක වෝල්ටීයතාවය VCE වෙනස් කිරීම සඳහා VR2ද අන්න VCE වෙනස් කරන්න භාවිතා කරනවා මොකද්ද? VR2. VR2 ප්‍රතිරෝධය වෙනස් කරපු ගමන් VCE විභවාන්තරය වෙනස් වෙනවා. VCE විභවාන්තරය වෙනස් වෙනවා. කලින් ඒ වගේ VCE අපි මුකුත් කරේ නැහැ. VR2 වෙනස් කරේ නැහැ. දැන් මේ ප්‍රතිදාන ලාක්ෂණිකය ගන්න තමයි VR2 අපි වෙනස් කරන්නේ. VR2 වෙනස් කරපු ගමන් VCE වෙනස් වෙනවා. පාදම ධාරාව IB වෙනස් කිරීම සඳහා VR1 විචල්්‍ය ප්‍රතිරෝධයද යොදාගෙන ඇත. දැන් එතකොට මේ ප්‍රතිදාන ලාක්ෂණිකයේ විශේෂ කාරණාව VR1 සහ VR2 කියන මේ දෙන්නම වෙනස් කරනවා. මෙයා වෙනස් කිරීමෙන් කවුරු වෙනස් වෙනවද? IB වෙනස් වෙනවා. මෙයා වෙනස් කිරීමෙන් VCE වෙනස් වෙනවා. ඔන්න IB සහ VCE වෙනස් කරන්න VR1 සහ VR2 යොදාගත්ත හැටි. පාදම ධාරාව IB නියතව තබා තිබියදී වෝල්ටීයතා VCE අගය ශුන්‍යයේ සිට නිශ්චිත අගයක් යටතේ වැඩි කරගෙන යන විට සංග්‍රාහක ධාරාවේ හැසිරීම ප්‍රතිදාන ලාක්ෂණිකය වක්‍රය මගින් නිරූපණය කරයි. මොකද්ද වෙන්නේ? IB කිසියම් වගේක නියතව තබා ගන්නවා. ICත් එක්ක VCE විචලනය ප්‍රතිදාන ලාක්ෂණිකය. ප්‍රතිදානයේ තියෙන VCE IC නේ. VCE ICත් එක්ක විචලනය කරනවා IB නියතගයක තබාගෙන. උදාහරණයක් විදිහට VCE බිඳුව, එකක් වී, දෙකක් වී ආදී වශයෙන් වෙනස් වෙනවා. දැන් මේ රූප සටහන දෙස අවධානය යොමු කරන්න. රයිට් මේ VCE අගය ගන්නවා මොන අක්ෂයටද? x අක්ෂයට. IC ධාරාව ගන්නවා y අක්ෂයට. IB විවිධ අගයන්ගේ නියතව තබා ගන්නවා. IB මයික්‍රෝඇම්පියර් බිඳුවේ තියෙනවා, IB 1 තියෙනවා, IB 2 තියෙනවා, IC 3 තියෙනවා, IB 4 තියාගෙන නියත අගයන්ගේ තියාගෙන එක් වක්‍ර ගන්න. දැන් මෙතන වක්‍ර තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක්. විවිධ IB අගයන්ට. VC අගය වෙනස් වෙනවා ඒත් එක්කම IC මයිනවා. IC මැල්ල ප්‍රස්ථාරගත කරනවා. ප්‍රස්ථාරගත කරාම මෙන්න මේ ප්‍රස්ථාරයට අනුව අර විදිහටම කපාහැරි කලාපය, සංතෘප්ත කලාපය, රේඛීය කලාපය මේ ප්‍රතිදාන ලාක්ෂණිකිනුත් අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊටම වැදගත් ලාක්ෂණිකයක්. මේ විදිහට ගත්තහම නැවත විමෝචකය සංග්‍රහක වෝල්ටීයතාව VC ශුන්‍යයටගෙන පාදම ධාරාව IB වෙනත් අගයක නියතව තබා ගැනීමෙන් පෙර පරිදිම විමෝචක සංග්‍රහක VC අගය හා සංග්‍රහක ධාරාව IC අතර අගයන් සටහන් කරගනු ලබයි. විවිධ වූ IB අගයන්ගේ නියතව තබාගෙන VC සහ IC මැනගෙන ප්‍රස්ථාරගත කරනවා ප්‍රතිදාන ලාක්ෂණිකය. දැන් හොඳට මතක තියාගන්න ප්‍රධාන ලාක්ෂණිකය කොහොමද? පරිවෘත්තීය ලාක්ෂණිකය කුමක්ද? ප්‍රතිදාන ලාක්ෂණිකය කුමක්ද? x අක්ෂය y අක්ෂයට මොනවද මේ ලැබෙන්නේ? මේවා තමයි කටපාඩම් කරගෙන තියාගන්න ඕනේ. මේ වෙනස් කරගන්නේ කොහොමද කියන කාරණා ඉතා ලස්සනට පැහැදිලි කරගන්න. මේ ආකාරයට විවිධ IB අගයන් යටතේ ගනු ලබන විමෝචක සංග්‍රහක වෝල්ටීයතාව VCE සංග්‍රහක ධාරාවන් අගයන් ප්‍රස්ථාරගත කළ විට පහත රූපී ආකාරයේ වක්‍ර කිහිපයකින් සමන්විත ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ලැබේ. වක්‍ර කිහිපයකින් සමන්විත ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ලැබෙනවා.
මේ තිබෙන්නේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. මේ ලාක්ෂණිකය තුළ ට්‍රාන්සිස්ටරයේ පැවතිය හැකි ප්‍රදේශ තුනක් හඳුනාගත හැක. සක්‍රිය ප්‍රදේශය, සංතෘප්ත ප්‍රදේශය, කපාහැරි ප්‍රදේශය. අර කලින් පරිවෘත්තීය ලාක්ෂණිකයේ තිබ්බ වගේ ප්‍රදේශ තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. සක්‍රිය, සංතෘප්ත සහ කපාහැරි ප්‍රදේශය විදියට. මොනවද පුතේ? සක්‍රිය, සංතෘප්ත හා කපාහැරි ප්‍රදේශය විදියට ප්‍රදේශ තුනක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සමගම අපි ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරී ආකාරවලට මෙන්න මේ ආකාරයෙන් අපි ගමන් කරනවා. පොදු විමෝචක වින්‍යාසයේ ක්‍රියාත්මක වන ට්‍රාන්සිස්ටරයක පැවතුම් අවස්ථා තුනක් පිළිබඳව සලකා බලමු. දැන් අපි කතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසයෙන්. පොදු පාදම පොදු සංග්‍රහක වින්‍යාස දෙක අමතක කරලා දාලා වැඩි ධාරාලාභයක්, වැඩි වෝල්ටීයතාලාභයක් තිබෙන පොදු විමෝචක වින්‍යාසය ගන්නවා. මේ පොදු විමෝචක වින්‍යාසයේ තමයි බීටා සමාන IC බෙදීම IB රේඛීය අවස්ථාවේ කපහැරි අවස්ථාව, සංතෘප්ත අවස්ථාව, පරිවෘත්තීය ලාක්ෂණික අපි තා පැහැදිලි කරගත්තා. මෙම අවස්ථා තුන ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී ආකාර ලෙස හඳුන්වනු ලබන අතර ට්‍රාන්සිස්ටරයේ සංක්‍රාමනික ලාක්ෂණිකය භාවිතයෙන් එම අවස්ථා පහසුවෙන් හඳුනාගත හැක. පරිවෘත්තීය හෙවත් සංක්‍රාමනික ලාක්ෂණිකයෙන් අපි හඳුනාගත්ත දැන්. කපාහැරි ප්‍රදේශය කොහොමද? රේඛීය ප්‍රදේශය කොහොමද? සංතෘප්ත ප්‍රදේශය කොහොමද? දැන් අපි ප්‍රතිදාන ලාක්ෂණිකයනොත් ඒ අවස්ථා තුන, එම ප්‍රදේශ තුන හඳුනා ගන්න යනවා. දැන් මේ සංක්‍රාමනික ලාක්ෂණිකය පරිවෘත්තීය ලාක්ෂණිකයේ IBත් එක්ක IC වෙනස්කම ගත්තාම කපාහැරි ක්‍රියාකාරී සංතෘප්ත ප්‍රදේශත් අපිට හඳුනා ගත්තා පහුගිය පරිච්ඡේදයේදී. සංක්‍රාමන ලාක්ෂණික පරීක්ෂා කිරීමේදී පාදම් ධාරාව ශුන්‍ය ආසන්නයට අගයන් වලදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කුඩා අගයක සිට වැඩි වී නියත අගයක් බවට පත් වේ. මෙම කොටස ට්‍රාන්සිස්ටරයේ කපාහැරි ප්‍රදේශය ලෙස හඳුන්වනු ලබයි. අපි මෙන්න මේ කොටසට කිව්වා කපාහැරි ප්‍රදේශය. මේ කපාහැරි ප්‍රදේශය. මේ කපාහැරි ප්‍රදේශයේදී ඔබට මතක ඇති VB 0.7ට වඩා අඩුයි. IB කුඩා අගයක්. ඒ නිසා IC ඊටාම කාන්දු ධාරාවක් තමයි අවස්ථාවේදී ගලා යන්නේ. එය ස්විච් එක ඕෆ් අවස්ථාව. ලෙස එහෙම නැත්නම් ස්විච් එක විවෘත පරිපතයක් බවට පත් වෙලා තියෙන අවස්ථාව. ලෙස අපිට ගන්න පුළුවන්. මෙම ප්‍රදේශය තුල ට්‍රාන්සිස්ටර් පාදම විමෝචක සංදිය හරහා පවතන විභවාන්තරය එම සංදිය පෙරනැඹුරු කිරීමට අවශ්‍ය වෝල්ටීයතාවයට වඩා අඩු අගයක පවතින අතර ට්‍රාන්සිස්ටරයේ පාදම සංග්‍රහක සංදිය පසු නැඹුරු තත්ත්වයේ පවතී. මෙන්න මේ අවස්ථාවේදී මතක තබා ගන්න VBE අගය අගය 0.7ට වඩා අඩුයි. VCE අගය VCC සැපයුම් බිබයට ආසන්න වශයෙන් තියෙන අතර මෙයා පසු නැඹුරු අවස්ථාවේ පවතිනවා. IC ධාරාවක් ගලාගෙන යන්නේ මේ අවස්ථාවේ IC සමානයි බිඳුවක් වෙනවා. IB සමානයි ආසන්න වශයෙන් බිඳුවකුත් වෙනවා. මේ කපහැරි අවස්ථාවේදී කියලා අපි මේ වෙද්දි ඉගෙනගෙන හමාරයි. VCE විභවාන්තරය VCCට ආසන්න වශයෙන් සමානයි මේ අවස්ථාවේදී. මේ කපහැරි අවස්ථාවේදී පාදම ධාරාව අතරමැදි අගයන් වලදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියත අගයක් ලෙස පවතින අතර එම කොටස ට්‍රාන්සිස්ටරයේ සක්‍රිය හෙවත් ක්‍රියාකාරී ප්‍රදේශය ඇක්ටිව් රීජන් ලෙස හඳුන්වනු ලබයි. අපි මේ දන්නවා කලින් පරිච්ඡේදයේදී සඳහන් කරා ඇක්ටිව් රීජන් එක මේකෙදී IC මේ ආකාරයට IC අනුලෝමව IBට සමානුපාතික වෙනවා. IC අනුලෝමව IBට සමානුපාතික වෙනවා ඇක්ටිව් රීජන් එකේදී. එහිදී තමයි අපි ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ. පොදු විමෝචක අවස්ථාවේ බීටා සමානයි IC බෙදීම IB ලෙස අපිට ගන්න පුළුවන්. බීටා සමානයි IC බෙදීම IB ලෙස අපිට ගන්න පුළුවන්. කලින් සඳහන් කළ පරිදි මෙම ප්‍රදේශය තුල සංග්‍රාහක ධාරාව පාදම් ධාරාව සමග සරල රේඛීය ලෙස වැඩිවන අතර එහිදී ට්‍රාන්සිස්ටරයේ පාදම විමෝචක සංදිය පෙර නැඹුරු තත්වයේද පාදම සංග්‍රාහක සංදිය
පසු නැඹුරු තත්වයේද පවතී. අපි කියනවා BE සංදිය පෙර නැඹුරුයි. BC සංදිය පසු නැඹුරුයි. ඒ තමයි මේ පැහැදිලි කරන්නේ. BE සංදිය මේ ආකාරයට BE පෙර නැඹුරු වෙලා. BC සංදිය පසු නැඹුරු වෙලා. මේ අවස්ථාවේදී තමයි ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වන්නේ. ඔය අවස්ථාවටපත් වෙනවා රේඛීය කලාපයේදී. ඒ නිසා තමයි ධාරා වර්ධනයක් කර ගැනීමේ හැකියාව. බීටා කුඩා වෙනස් වීමක් මගින් IB ධාරාවේ කුඩා වෙනස් වීමක් මගින් IC ධාරාවේ විශාල වෙනස්කමක් කරගන්න පුළුවන් වෙලා තියෙන අවස්ථාවේ B සංදිය පෙර නැඹුරු වෙලා BC සංදිය පසු නැඹුරු වෙලා ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වය. ඒ වගේම පාදම ධාරාවේ ඉහළ අගයන් වලදී පාදම ධාරාව සමග ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ක්‍රමයෙන් අඩු වී ශුන්‍ය කරා ලැබේ. සංතෘප්ත වෙනවා. IC max වෙනවා, සංතෘප්ත වෙනවා. රේඛීය කලාපයෙන් බැහැරට යනවා. ඔන්න කලාප තුන. එනම් පාදම ධාරා වැඩි කිරීමේදී සංග්‍රාහක ධාරාව වැඩි වන්නේ ඉතා සුළු වශයෙන් එම කලාපයේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත ප්‍රදේශය saturated region ලෙස හඳුන්වලා ලබයි. සංතෘප්ත ප්‍රදේශය. මේ සංතෘප්ත ප්‍රදේශයේදී ට්‍රාන්සිස්ටරය ඔන්න අවස්ථාවටපත් වෙනවා. IC ධාරාව උපරිම අවස්ථාව වෙනවා. උපරිම වෙනවා. මේ පිළිබඳව දැන් අපි අධ්‍යයනය කළා තියෙනවා. මෙම කලාපයේදී ට්‍රාන්සිස්ටරේ පාදම විමෝචක සංදිය පෙර නැඹුරු තත්ත්වයේ පවතින අතර විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයේ විභවය සුළු ප්‍රමාණයකින් වැඩි වේ. 0.2 මේ ට්‍රාන්සිස්ටරයේ සංතෘප්ත ප්‍රදේශය තුලදී දක්නට ලැබෙන සුවිශේෂ තත්ත්වයකි. මේ VCE අගය ආසන්න වශයෙන් 0.2 තත්ත්වයේ තියෙනවා. සංතෘප්ත අවස්ථාවේදී මතක තබා ගන්න සංතෘප්ත අවස්ථාවේදී VCE අගය ආසන්න වශයෙන් 0.2ක් V අගයේ පවතින බව අපි ප්‍රකාශ කරනවා. ට්‍රාන්සිස්ටර් එක ප්‍රතිදාන ලාක්ෂණික යොදා ගනිමින්ද එහි පැවතුම් අවස්ථා 3 පිළිබඳව පැහැදිලි කළ හැකියි. මේ සඳහා පහත රූපයේ පරිපත යොදා ගමු. දැන් පොදු විමෝචක වින්‍යාසයේදී වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිතා කරමින් BE සංදිය පෙර නැඹුරු කරලා BC සංදිය පසු නැඹුරු කරලා තියෙන අවස්ථාවක් සඳහා උදාහරණයක් තමයි මේ රූප සටහනේ තිබෙන්නේ. මෙන්න මේ හරහා IB ධාරාව ඇතුළු වෙනවා. IC ධාරාව සහ IE ධාරාව බේස් කලෙක්ටර් එමිටර් අග්‍රහරහා සම්බන්ධලා තියෙනවා. RL ප්‍රතිරෝධයක් සංග්‍රාහකයට සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී අවස්ථාවේ පවතින. මේ හරහා ප්‍රදානය සහ ප්‍රතිදානය ලබා දුන්නාම ප්‍රදානයෙන් වර්ධනයක් කර ගැනීමේ හැකියාව, ප්‍රදානයෙන් ලබා දෙන සංඥාව ප්‍රතිදානයෙන් වර්ධනය කර ගැනීමේ හැකියාවත් මේ ට්‍රාන්සිස්ටරය සතුව පවතිනවා. පරිපතයට යොදා ඇති ට්‍රාන්සිස්ටරයේ පාදම විමෝචකය සංදිය හරහා විභවාන්තරය එහි බාධක විභවයට වඩා අඩු විට පාදම ධාරාව ශුන්‍යයට ආසන්න වේ. දැන් මේ අපි කතා කරන VBE විභවාන්තරය. මේ අපි කතා කරන VBE විභවාන්තරය අඩු වුණොත් 0.7ට වඩා IB ධාරාව බිඳුවක් වෙනවා. IB ගලන්නේ. IC ධාරාවක් ප්‍රතිදානයෙන් ලබා දෙන්න නම් IC ධාරාවක් අවශ්‍යයි. දැන් මේ අවස්ථාවේදී IB බිඳුවයි. ඒ නිසා නිරන්තරයෙන්ම මේ වෝල්ටීයතා ප්‍රභවයෙන් මේ VB සංදිය හරහා විභවාන්තරය 0.7ට වඩා වැඩි අගයක පවත්වා ගත යුතුයි. ඒ VB අගය 0.7ට වඩා වැඩි අගයක පවත්වා ගන්න අවස්ථාවේදී IB ධාරාව ගලා ගිහිල්ලා ඊට සාපේක්ෂව IC ඇති වෙන්න පුළුවන්. එවිට විමෝචකය සහ සංග්‍රාහකය අතර ප්‍රතිරෝධය ඉහළ අගයක් ගන්නා අතර මෙය විවෘත පරිපත තත්වයක් ආසන්න අවස්ථාවකි. සංග්‍රාහකය අතර විමෝචකය සහ සංග්‍රාහකය අතර ප්‍රතිරෝධය ඉතා ඉහළ අගයක් අරගෙන විවෘත පරිපත බවට පත් වෙනවා. ඒ කියන්නේ ධාරාවක් යන්නේ නැහැ.
මෙහිදී සංග්‍රාහක ධාරාව IC ශුන්‍යයට ආසන්න වේ. මේ ට්‍රාන්සිස්ටරයේ කපා හැරි අවස්ථාවයි. අන්න කපා හැරි අවස්ථාවේ ට්‍රාන්සිස්ටරයේ IC ධාරාව ශුන්‍යයට ළඟා වෙනවා. මේ ඔබට පැහැදිලි ඇති. ඒ අවස්ථාවේ IB නැති නිසා IC ශුන්‍යයට ළඟා වෙනවා. මෙහිදී පරිපතේ ඊහි අගය වැඩි කරමින් විමෝචකය සහ සංග්‍රාහකය අතර විභවාන්තරය VC වැඩි කළ හැකි අතර එය සෑමිටම සංග්‍රාහක ධාරාව ශුන්‍යයට ආසන්නයේම පවතී. සංග්‍රාහක ධාරාව ශුන්‍යයට ආසන්නයේ පවතිනවා. VCE උපරිම අගය දක්වා ගිහිල්ලා එය VCCට සමාන වෙනවා. ඒ අවස්ථාවේ IC IB ආසන්න වශයෙන් බිඳු අවස්ථාවේ පවතිනවා. කපා හැරි අවස්ථාව කියලා කියනවා. මේට කියනවා මොන අවස්ථාව කියලාද? කපා හැරි අවස්ථාව. පාදම විමෝචක සංදිය හරහා විභව අන්තරය එම සංදියේ බාධක විභව අන්තරයට වඩා වැඩි වූ විට පාදම ධාරාව සඳහා සැලකිය යුතු අගයක් ලැබේ. අන පාදම ධාරාව ඕන දැන් IB ටික ටික වැඩි වෙනවා. දැන් මේ අවස්ථාව කිහිප විටකදී මම සාකච්ඡා කරා මේ පාඩමේ. අවස්ථා තුනකදී තාම වැදගත් කාරණාවක් නිසා හොඳින් තේරුම් ගන්න විභාගෙට කෙලින්ම මේ හා සම්බන්ධ තියරි කාරණාව ඔබට විස්තර කරන්න ලැබෙනවා. තවදුරටත් එම විභව අන්තරය වැඩි කරන විට පාදම ධාරාව ශීඝ්‍ර ලෙස වැඩි වන අතර එයට බොහෝ දුරට සමානුපාතික වෙමින් සංග්‍රාහක ධාරාව වැඩි වේ. සමානුපාතික වෙමින් IC සමානුපාතික වෙමින් IB වැඩි වෙනවා. මේ මොන කලාපයේද? රේඛීය කලාපයේදී. මේ තියෙන්නේ මොන කලාපයේද? රේඛීය කලාපය ගැන තමයි මේ කියන්නේ. මොන රේඛීය කලාපයේදී IC ධාරාව IBට අනුලෝමව සමානුපාතිකව වැඩි වෙනවා. මේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී ප්‍රදේශයයි. ට්‍රාන්සිස්ටරයේ ධාරාලාභය බීටා වන විට මෙම තත්ත්වය යටතේ IC සමානයි බීටා වතාවක් IB වෙනවා. කොහොමද ඒ වෙන්නේ? බීටා සමානයි IC බෙදීම IB වෙනවා. එම නිසා IC සමාන වෙනවා බීටා වතාවක් IBට. ඔන්නෝකෙන් තමයි මේ IC සමානයි බීටා වතාවක් IB ආවේ. හරස් ගුණිතය කරලා. එය තේරුම් ගන්න විශේෂයෙන් මේ සමීකරණ වැදගත් වෙනවා ඉදිරියේදී ගණන් සුළු කරන්න. ඊයගේ වැඩි කරමින් ට්‍රාන්සිස්ටරයේ විමෝචකය සහ සංග්‍රාහකය අතර විභවාන්තරය VC වැඩි කළ විට පාදම ධාරාව නියත ලෙස පවතී නම් සංග්‍රාහක ධාරාව වැඩි වන්නේ ඊතා සුළු වශයෙනි. මොකද්ද මේ කියන්නේ? ඊයගේ වැඩි කරමින් ට්‍රාන්සිස්ටරයේ විමෝචකය සංග්‍රාහකය අතර VCE අතර විභවාන්තරය ඔන්න වැඩි කළ විට පාදම ධාරාව නියත ලෙස වැඩි වේ නම් සංග්‍රාහක ධාරාව වැඩි වන්නේ ඊතා සුළු වශයෙන්. දැන් ටික ටික මේ යන්නේ මොන කලාපයටද? සම්ප්‍රයුක්ත කලාපයට. තවදුරටත් IB වැඩි වෙනකොට IC වැඩි වන්නේ IC තාම කුඩා ආගයකින් වැඩි වන්නේ. සම්ප්‍රයුක්ත වෙලා. රේඛීය කලාපෙන් ඔබට ගිහිල්ලා සම්ප්‍රයුක්ත කලාපේ. ඒ අනුව සංග්‍රාහක ධාරා විචලනය මුළුමනින්ම වාගේ පාදම ධාරාවේ විචලනය මත රඳා පවතී. සංග්‍රාහක ධාරාව ඔබ බලන්න දැන් IB ටික ටික වැඩි වෙනකොට මේ ආකාරයට IB ටික ටික වැඩි වෙනකොට ඊට සාපේක්ෂව ICත් වැඩි වෙනවා. ICත් වැඩි වෙනවා. අර අපි කතා කරමු ප්‍රතිදාන ලාක්ෂණිකය. පරිවෘත්තීය ලාක්ෂණිකයත් එක්ක සංසන්දනය කරලා යට මෙන්න මේ කලාපය කපාහැරි ප්‍රදේශය ලෙස හඳුන්වනවා. කපාහැරි ප්‍රදේශය IB සහ IC බිඳුවයි. මේ රේඛීය කලාපය ක්‍රියාකාරී කලාපය තුල IC IBට අනුලෝමව සමානුපාතික වෙනවා. IC වැඩි වෙන විට IBත් වැඩි වෙනවා. මෙන්න මේ කලාපය සන්තුෂ්ත කලාපය ලෙස පැහැදිලි වෙනවා. එනිසා මේ ප්‍රතිදාන ලාක්ෂණිකයේ ඔබ හොඳින් තේරුම් ගන්න වෙනවා කපාහැරි ප්‍රදේශය, ක්‍රියාකාරී ප්‍රදේශය, සන්තුෂ්ත ප්‍රදේශය. ඊටාම පැහැදිලිව සලකුණු කරන්න දොළ පුතාල සියලු දෙනාම මෙන්න මේ ආකාරයෙන් මතක තබා ගත යුතුයි. ක්‍රියාකාරී ප්‍රදේශය, කපාහැරි ප්‍රදේශය, සන්තුෂ්ත ප්‍රදේශය ප්‍රතිදාන ලාක්ෂණිකයක් මේ ආකාරයෙන් සලකුණු කිරීමටත් මේ ප්‍රදේශ තුලදී VCE, VBE,
IB IC ධාරාවන්ගේ වෙනස් වීම ඊටම පැහැදිලිව විස්තරාත්මකව ඉදිරිපත් කරන්නත් ඔබ සියලු දෙනාම හැකියාව ලැබී තිබිය යුතුයි මේ වෙද්දී. කපාහැරි ප්‍රදේශයේ කට් ඔෆ් රීජන් එකේදී IC සමානයි බිඳුවයි. එය අපි දන්නවා. IB බිඳුවක් වෙන නිසා IC බිඳුවයි. දැන් මේ අපි තවදුරටත් විස්තර කරනවා. ඔන්න දුවේ පුතේ නැවත වතාවක් විස්තර කරන්න යනවා. ඊට වැදගත් නිසා කෙටියෙන් පැහැදිලි කරනවා මේ ආකාරයට. එම අවස්ථාවේදී පාදම් විමෝචක සංදිය පසු නැඹුරු අවස්ථාවේ පවතින අතර සංග්‍රාහක ධාරාවක් ගලා නොයයි. BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕනේ. ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වෙන්න. කපහැරි අවස්ථාවේදී තියෙන පසු නැඹුරුවේදී BE සංදිය. ඒ නිසා ධාරාවක් යන්නේ නැහැ. IC ධාරාව බිඳුවයි. කපහැරි අවස්ථාවේ. කපහැරි අවස්ථාවේ IC ධාරාව බිඳුවයි, IB ධාරාව බිඳුවයි. මේ කපාහැරි අවස්ථාව ගැන මේ සාකච්ඡා කරන්නේ. ඒ වගේම සංතෘප්ත ප්‍රදේශයේදී IC ධාරාව උපරිමයට ගිහිල්ලා තවදුරටත් IB වැඩි කරා කියලා IC වැඩි වෙනවද? IC වැඩි වෙන්නේ නැහැ. මෙහිදී විස්තර කරනවා මේ ආකාරයට. මේ අවස්ථාවේදී පාදම් විමෝචක සංදිය පෙරනැඹුරු අවස්ථාවේ පවතී. අන දැන් පාදම් විමෝචක සංදිය BE සංදිය පෙරනැඹුරුයි. වෝල්ටිය තව 0.7කට වඩා වැඩි වෙලා 0.7 ආසන්නයේ තියෙනවා. ඒ නිසා IB ධාරාව ගලා ගිහිල්ලා ඊට අනුරූපීව IC ගිහිල්ලා IC උපරිමයක් වෙලා මේ IC max බවට පත් වෙනවා. VC අගය ආසන්න වශයෙන් 0.2ක් පමණ වී පවතී. මෙම අවස්ථාවේදී පාදම් විමෝචක සංදිය හරහා පාදම් සංග්‍රාහක සංදිය පෙරනැඹුරු වී පවතී. පාද විමෝචක සංදිය හා පාදම සංග්‍රාහක සංදිය BE සහ BC BE පෙරනැඹුරු වෙලා BC සංදිය පසු නැඹුරු වෙලා පවතිනවා. ඒ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ VCE අගය ආසන්න වශයෙන් 0.2ක් V කියලාත් කියනවා. සමහර අවස්ථාවල VC අගය බිඳුව වෙලත් කියලා කියනවා. ඒ නිසා VC අගය ආසන්න වශයෙන් බිඳුවයි එහෙම නැත්නම් 0.2 පවතින බව මතක තියාගන්න. මේ අවස්ථාවේදී සක්‍රීය කලාපය තුලදී තමයි දැන් ධාරා වර්ධනය වන්නේ. සක්‍රීය කලාපය තුල දැන් ධාරා වර්ධනය වෙනවා. IB අනුලෝමව සමානුපාතික වෙනවා කාටද? IC ට. එම නිසා බීටා සමාන වෙනවා IC බෙදීම IB ට. මෙහිදී මේ ආකාරයෙන් විස්තර වෙනවා. මේ අවස්ථාවේදී IC IB බීටාවේ පාදම විමෝචක සංදිය පෙරනැඹුරු වී ඇත. පාදම සංග්‍රාහක සංදිය පසු නැඹුරු වී ඇත. පාදම විමෝචක සංදිය කියලා කියන්නේ මොකද්ද? BE මේ BE සංදිය පෙරනැඹුරු වෙනවා. BC සංදිය පසු නැඹුරු වෙනවා. BE සංදිය පෙරනැඹුරු වෙනවා. BC සංදිය පෙරනැඹුරුවා. BC සංදිය පසු නැඹුරු වෙනවා සක්‍රීය කලාපයේදී. නමුත් ඔබට පේනවා මෙන්න මේ අවස්ථාවේදී පාදම විමෝචක සංදිය BE පාදම සංග්‍රාහක සංදිය BC මේ දෙකම පෙරනැඹුරු වෙනවා. මොන අවස්ථාවේද? සංතෘප්ත අවස්ථාවේ. අන්න සංතෘප්ත අවස්ථාවේ BE සහ BC දෙකම පෙරනැඹුරු වෙනවා. නමුත් සක්‍රීය අවස්ථාවට වෙන විට BE සංදිය පෙරනැඹුරු වෙලා BC සංදිය පසු නැඹුරු වෙනවා. ඔන්න ඔය කාරණා විතාම වැදගත් කාරණාවක්. රේඛීය අවස්ථාවේ BE සංදිය පෙරනැඹුරුයි BC සංදිය පසු නැඹුරුයි. නමුත් සංතෘප්ත වන විට ඔය BE සංදියයි BC සංදියයි දෙකම පෙරනැඹුරු වෙනවා. ට්‍රාන්සිස්ටරෙන් අපි හරියාකාරව වර්ධනයක් ලබා ගැනීමේ හැකියාව සංතෘප්ත අවස්ථාවේදී අපිට නැහැ. රේඛීය අවස්ථාවේදී පමණයි මේ ට්‍රාන්සිස්ටරය වර්ධනය වෙන්නේ. ඒ වර්ධනය වීම සඳහා BE සංදිය පෙරනැඹුරු වෙලා BC සංදිය පසු නැඹුරු වෙනවා. එම අවස්ථා තුන යොදා ගනිමින් ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස හා ස්විච්යක් ලෙස භාවිතා කරන අවස්ථා මෙතෙන් සිට විස්තර කරමු.
ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ස්විච් එකක් ලෙස භාවිතා කරන අවස්ථා කොහොමද වෙන්නේ කියලා ඕන නැවත වතාවක් ඔබට දීර්ඝ වශයෙන් මම විස්තර කරන්න යනවා. කලිනුත් විස්තර කරා නැවතත් විස්තර කරනවා. කපාහැරි ප්‍රදේශය, රේඛීය කලාපය සහ සංතෘප්ත කලාපයේදී කොහොමද ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් සහ වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ. අපි මෙන්න මේ ආකාරයට බලමු. ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස ක්‍රියා කිරීමේදී පවත්වා ගනු ලබන්නේ මෙම රේඛීය ප්‍රදේශයයි. රේඛීය ප්‍රදේශය තුල තමයි ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ. ඒට හේතුව IB-ට අනුලෝම සමානුපාතික නිසා ICE. මෙම වක්‍රය ආශ්‍රිත දත්ත අණුව පහත සඳහන් ගති ලක්ෂණ පෙන්눔 කරයි. මොනවද මේ ගති ලක්ෂණ? ප්‍රධාන ප්‍රතිරෝධය අඩු වගයක් ගන්නවා. ප්‍රතිදාන ප්‍රතිරෝධය තරමක් වැඩි වෙනවා. VB ශුන්‍යයේ සිට සැපයුම් වෝල්ටීයතාවය දක්වා වෙනස් වෙනවා. IB VB මත රඳා පවතිනවා. IC IB-ට සමානුපාතිකව වැඩි වෙනවා. R in R out VBE base emitter voltage ශුන්‍යයේ සිට සැපයුම් වෝල්ටීයතාවය දක්වා ටික වෙනස් වෙනවා. මේ අවස්ථා ටික හොඳින් මතක තබා ගන්න. ඒ සමගම අපි තවත් ඉදිරියට යන විට ට්‍රාන්සිස්ටරයේ ස්විච් එකක් ලෙස යොදාගන්නේ කොහොමද? මම ඔබට කිව්වා ඉතා පැහැදිලිව කපාහැරි කලාපය සහ සංතෘප්ත කලාපය මේ සඳහා භාවිතා කරනවා. කපාහැරි කලාපයේදී ස්විචේ ඕෆ් අවස්ථාවත් සංතෘප්ත අවස්ථාවේ ස්විචේ ඔන් අවස්ථාවත් ලෙස අපිට භාවිතා කරන්න පුළුවන්. එය තමයි දැන් මේ පැහැදිලි කරන්න යන්නේ. එහිදී මේ ආකාරයෙන් කියනවා ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් ලෙස යොදා ගැනීමේදී ට්‍රාන්සිස්ටරයේ කපාහැරි අවස්ථාව හා සංතෘප්ත අවස්ථාව ප්‍රයෝජනයට ගනු ලබයි. අන්න කපාහැරි අවස්ථාවයි සංතෘප්ත අවස්ථාවයි මේ දෙකම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත අවස්ථාවේදී BE සංදිය සම්පූර්ණයෙන්ම පෙරනැඹුරු තත්ත්වයට පත් වේ. සංවෘත අවස්ථාවේ B සංදිය පෙරනැඹුරු වෙනවා. සංවෘත අවස්ථාවේ දැන් B සංදිය පෙරනැඹුරු වෙනවා කියන කාරණාව දැන් ඔබ තේරුම් ගන්න ඕනේ. PN සංදියත් එක්ක ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න වෙනවා. එතකොට මේ අවස්ථාවේදී පෙරනැඹුරු වෙනවා කියන කාරණාව ඔබට තේරුම් ගන්න බැරි නම් ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. තේරුම් ගන්න බැරි වෙනවා. නිසා නැවත වතාවක් වීඩියෝ දර්ශන සියල්ල පිළිවෙලින් නරඹා මොකද්ද මේ පෙරනැඹුරු වෙන්නේ කියන කාරණාවට අවතීර්ණ වෙන්න ඕනේ. යාන්ත්‍රික ස්විච් එකකට වඩා ට්‍රාන්සිස්ටරයේ ස්විච් එකක් භාවිතයේ වාසි කිහිපයක්. දැන් අපි සාමාන්‍ය ස්විච් එකක් භාවිතා කරනවට වඩා ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරනාම ස්විච් එකක් විදියට වාසි සහගත සත්වයන් කිහිපයක් දෙන විශේෂයෙන් මේ විභාග ප්‍රශ්නවලදී ඔබෙන් අහන්න පුළුවන්. පළවෙනි වාසිය පුළුඟු ඇති වෙන්නේ නැහැ. පුළුඟු පයින්නේ නැහැ. ට්‍රාන්සිස්ටරය තුල පුළුඟු පයින්නේ නැහැ. ස්විච් එක ඔන් ඕෆ් අවස්ථාවේදී පරිපතය සංදි විසන්දි කිරීම තුළින් සාමාන්‍ය අවස්ථාවේදී පුළුඟු පයින්න පුළුවන්. එහෙම පුළුඟු පනින්නේ නැහැ. ඔන්න පළවෙනි වාසිය. කුඩා විභවයක් මගින් පාලනය කරන්න පුළුවන්. කුඩා විභවාන්තරයක් 0.7ක වගේ විභවාන්තරයක් මේ ට්‍රාන්සිස්ටරයට ලබා දීලා එමගින් ස්විච් එක ඔන් ඕෆ් අවස්ථාවේ පවත්වා ගන්න පුළුවන්. ඉතා ඉක්මනින් වේගවත් ක්‍රියාකාරීත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම මේක ස්වයංක්‍රීයව පාලනය කරන්න පුළුවන්. තවත් වාසියක් විදියට අපිට ගන්න පුළුවන්. ස්වයංක්‍රීයව පාලනය කරන්න පුළුවන්. ස්වයංක්‍රීයව පාලනය කළ හැකි වීම. කළ හැකි වීම මේ ට්‍රාන්සිස්ටරයේ ස්විච් එකක් ලෙස භාවිතා කිරීමේ වාසිය. පුළුඟු ඇති නොවීම, කුඩා විභවයක් මගින් පාලනය කිරීමේ හැකියාව, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි වීම, ස්වයංක්‍රීයව පාලනය කිරීමට හැකියාව තිබීම නිසා වර්තමානයේ බොහෝ ස්විචීකරණය සඳහා ට්‍රාන්සිස්ටර භාවිතා කරනවා. මොන කලාප දෙකේද? කපාහැරි කලාපයේ සහ සංතෘප්ත කලාපයේ. කපාහැරි කලාපයේ ස්විච් ඕෆ්, සංතෘප්ත කලාපයේ ස්විච් එක ඔන්න විදියටත් මේ කලාප දෙක තුල වෝල්ටීයතාව අපිට හරියාකාරව වෙනස් කරමින් ස්විචීකරණය කරන්න පුළුවන්. පහත රූප වලින් පිළිවෙලින්
ස්විචය ඕෆ් වීමට තිබිය යුතු අවශ්‍යතා සහ සංවෘත වීමට තිබිය යුතු අවශ්‍යතා දැක්වේ. ට්‍රාන්සිස්ටරයේ ස්විචයේ විවෘත අවස්ථාව ඕෆ්. IB ධාරාව බිඳුවයි. IB ධාරාව බිඳුවක් වන අවස්ථාවේදී VBE විභවාන්තරය මෙන්න මේ විභවාන්තරය 0.7ට අඩු වෙනවා. 0.7ට වඩා අඩු වෙන විට සම්පූර්ණ VCE විභවාන්තරය VCC සමානයි. මේකට අපි කියනවා VCE විභවාන්තරය. VCE විභවාන්තරය සැපයුම් විභවාන්තරයට සමාන වෙනවා. ඒ නිසා IC ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. IC ධාරාව ගලාගෙන යන්නේ නැති නිසා මේ ස්විචය මේ පරිපතය ඕෆ් අවස්ථාවේ පවතිනවා. ඒ තියෙන්නේ මේ මොන අවස්ථාවේද? කපහැරි අවස්ථාවේ. ඒ කපහැරි අවස්ථාව පරිපත සටහනක් මගින් පැහැදිලි කරන ආකාරය. සමහර විට මේවා ඔබට විභාගෙදී අඳින්න වෙයි. අඳින්න වෙද්දී මෙන්න මේ අගයන් IB අගයන් IC අගයන් ඊටාම පැහැදිලිව පරිපත රූප සටහන ඇදලා පැහැදිලි කිරීම වැදගත් වෙනවා. ඒ සමගම අපි තවත් ඉස්සරහට යද්දී Vin සමානයි බිඳුවද IB සමානයි බිඳුවද වන විට IC සමානයි බිඳුව වේ. IC RC VCE දන VCC ගෙන් මෙන්න VCE VCC සමාන වෙනවා. ඒ අවස්ථාව කෙලිම සැපයුම් විභවාන්තරය VCE හරහා පවතිනවා. ඒ නිසා සංග්‍රාහක ප්‍රතිරෝධය හරහා ධාරාවක් නොගලන නිසා IC ධාරාව බිඳුවක් කියලා සලකනවා. එම නිසා Vin බිඳුව විට Vout වෝල්ටීයතාවය සැපයුම් වෝල්ටීයතාවයට සමාන වේ. එම අවස්ථාවේ ට්‍රාන්සිස්ටරය කැපී ගිය කලාපය තුල පවතී. එබැවින් ට්‍රාන්සිස්ටරය ඕෆ් අවස්ථාවේ පවතිනවා. එබැවින් ට්‍රාන්සිස්ටරය මොනවා වෙලා තියෙනවද? ඕෆ් අවස්ථාවට පත් වෙලා තියෙනවා. දැන් ඊළඟට අපි බලමු ට්‍රාන්සිස්ටරයේ සංවෘත අවස්ථාව ඔන් වෙලා. මොන කලාපයේද තියෙන්නේ? සංතෘප්ත කලාපේ. IB ධාරාව බිඳුව වෙන්නේ නැහැ. මේ IB ධාරාව බිඳුව වෙන්නේ. IB ධාරාව කිසියම් මගයක් මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක්. VB යගේ 0.7 හෝ ඊට වැඩි වෙලා VC විභවාන්තරය අපි කිව්වා ආසන්න වශයෙන් 0.2 0.1 අතර පවතිනවා. ඒ නිසා IC ධාරාවක් යනවා IC max අවස්ථාවේදී IC උපරිම ධාරාව වෙලා සංතෘප්ත අවස්ථාවේ මෙන්න මේ පරිපතේ IC ගමන් කරනවා. ඒ නිසා මේ ස්විචය ඔන් වෙලා මේ ස්විචය ඔන් ආකාරය මේ ඔන් කලින් අවස්ථාවේ IC ධාරාව යන්නේ නැති නිසා මේ මොනවා වෙලා තියෙනවද? ඕෆ් වෙලා. දැන් ඔන්න IC ධාරාව ගලා යන නිසා මෙය ඔන් වෙලා. ඒ අවස්ථාවට අපි කියනවා සංවෘත අවස්ථාව කියලා. ඒ අවස්ථාවට කියන මොන අවස්ථාව කියලාද? සංවෘත අවස්ථාව. Vin බිඳුව අසමාන වූ විට IB ධාරාව වැඩි වේ. එවිට IC අගයද වැඩි වේ. එවිට VC වෝල්ටීයතාවය අඩු වේ. VC වෝල්ටීයතාව ක්‍රමයෙන් ටික අඩු වෙනවා. VC අඩු වෙලා වැඩි වෝල්ටීයතාවක්. දැන් මේ VC අගේ අඩු වෙනවා. අඩු වෙලා මේ වෝල්ටීයතා පංගුව කාටද යන්නේ? ප්‍රතිරෝධය හරහා යන්නේ. VCC නියතයි. VCC නියතයි. වැඩි වෙලා IC වැඩි වෙන්න පටන් ගන්නවා. IC උපරිම අගය අපිට හොයා ගන්න පුළුවන්. IC max අගය උපරිම හොයා ගන්න පුළුවන් කොහොමද? VCC අගය RC ගෙන් බෙදුවාම. සම්පූර්ණ වෝල්ටීයතාවය RC ප්‍රතිරෝධය හරහා යනවා සැපයුම් වෝල්ටීයතාවය. VC අතරට බෙදෙන ඉතාම කුඩා අගයක්. ඒ නිසා තමයි සම්පූර්ණ VCC අගය RCC ගෙන් බෙදුවාම IC saturated අගය සංතෘප්ත අගය max අගය අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ. මේ පරාමිතිකවලදී අපි විස්තර කරා. ඊටා වටින අවස්ථාව. මේවා ඔබට තවත් ගොඩාක් අවස්ථාවලදී තේරෙන්න ගන්නවා දුවේ පුතේ. අපේ සමාලෝචන ප්‍රශ්නවලදී ගණන් හදන්න පටන් ගත්තා. නමුත් සිද්ධාන්ත කාරණා සහ ගණන් හැදීම කියන එක අප පේපර් එකේ 50% වගේ තමයි තියෙන්නේ. 50%ක් අපිට ගණන් හදන්න තියෙනවා. 50%ක් තියරි විස්තර කරන්න තියෙනවා. ඒ නිසා මේ කොටස් දෙකම ඊටාම වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා.
VC සමානයි බිඳුව විට ට්‍රාන්සිස්ටරය සංතෘප්ත අවස්ථාවේ පවතින අතර එවිට එය ඔන් අවස්ථාවේ පවතී. IC බෙදීම IC බෙදීම බීටා IC බෙදීම IB අගය විශාල වෙනවා. ඉහත ආකාරයට ප්‍රායෝගික ස්විච්යක් ලෙස ට්‍රාන්සිස්ටරයක් තෝරා ගැනීමේදී ගණනයෙන් ලැබෙන VC සහ IC අගයන් වඩා වැඩි අගයක් ලබාගත හැකි ට්‍රාන්සිස්ටර් තෝරා ගත යුතුය. VC අගය සහ IC අගය වැඩි වන ඒවා තෝරා ගත්තාම අපිට ඉහළ කාර්යක්ෂමතාවයකට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අත්පොත්වල ට්‍රාන්සිස්ටර් දත්ත සහිත අත්පොත් පරීක්ෂා කිරීමේදී විශේෂයෙන්ම VC අගය, VCC අගය, IC max අගය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අදාළ ට්‍රාන්සිස්ටරය නිවැරදි ආකාරයෙන් තෝරා ගැනීමට මහඟුසේ උපකාරී වෙනවා. උදාහරණයක් දෙස අපි අවධානය යොමු කරමු. දැන් මෙන්න මෙවැනි අවස්ථාවකදී අපිට සමීකරණ ගොඩනගා ගන්න පුළුවන් මේ VCC කියන අගය සමාන වෙනවා. ප්‍රතිරෝධය හරහා විභවාන්තරය ICRC ධන VC පළමු සමීකරණය. ඒ වගේම අපිට තවත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් VCC සමානයි IBRB ධන VBE කියලා. ඒ කියන්නේ මෙතනින් පටන් ගන්න වෝල්ටීයතාවය මෙය හරහා ගමන් කිරීමේදී මෙතන හම්බ වෙනවා වෝල්ටීයතාවයක් අගයක් ICRC. මේ තමයි ICRC. මේ හරහා පවතිනවා VCE ඒකට සමානයි. දෙවන සමීකරණයේදී ඔබට පෙන්වන්නේ මේ හරහා ගමන් කරන වෝල්ටීයතාවය IBRB ධන VBE ට සමාන වෙනවා. මේ IBRB ධන VBE ට සමාන වෙනවා. මේ හරහා පවතිනවා B, මේ හරහා පවතිනවා I, VBE ට සමාන වෙනවා. මේ හරහා IBRB, මේ හරහා VBE, VCC වෝල්ටීයතාවය සමාන වෙනවා. VCC සමානයි IBRB ධන VBE බවට පත් වෙනවා. දැන් ගානේ අහනවා පහත රූපයේ දැක්වෙන්නේ පහක් වීගෙන් ක්‍රියාත්මක වන ප්‍රතිරෝධයක් සහිත විබරක් සම්බන්ධ කරන ලද පරිපථයකි ධාරා ලාභය බීටා 125ක් නම් එහි පාදම් ධාරාව සොයන්න. එහි පාදම් ධාරාව සොයන්න කියලා ගානක් අපිට එනවා. VCC සමානයි 5යි n ගේ තමයි පවතින්නේ. අපිට දැන් මෙවැනි ගානක් සුළු කිරීමේදී අපිට RB ප්‍රතිරෝධයගේ RC ප්‍රතිරෝධයගේ බොහෝ අවස්ථාවල ගානේ දීලා තියෙන්න ඕනේ. ඒ ගානේ දීලා තියෙන අවස්ථාවේදී අපේ සහයට අපි තවත් ලබා ගන්නවා බීටා සමානයි IC බෙදීම IB කියන සමීකරණය. බීටා සමානයි IC බෙදීම IB කියන සමීකරණයත් භාවිතා කරනවා. දැන් මෙවැනි සමීකරණ තුනක් භාවිතා කරමින් තමයි අපි පාදම් ධාරාව සොයන්නේ. සමහරලාට IC හොයන්න වෙනවා. දැන් ඔබට පේනවා පළමු සමීකරණය හෝ දෙවන සමීකරණය. ඒ පළමු සමීකරණයට බොහෝ අවස්ථාවලදී RC අගය දීලා තිබොත් RC අගය ආදේශ කරලා ඒ අවස්ථාවේදී VC අගය දීලා තිබොත් VC අගයත් ආදේශ කරලා අපිට IC හොයා ගන්න පුළුවන්. ඒ IC අගය තුන්වන සමීකරණයට දාලා අපිට පුළුවන් IB අගය හොයා ගන්න. තුන්වන සමීකරණයට දාලා අපිට පුළුවන් වෙන මොන අගය හොයා ගන්නද? IB අගය හොයා ගන්න. එහෙම නැත්නම් සමහර විටදී RB අගයයි VB අගයයි දෙනවා. RB අගයයි VB අගයයි ආදේශ කළා කවුරු හොයා ගන්න පුළුවන්ද? IB හොයා ගන්න පුළුවන්. එහෙමනම් IB හොයාගත්තා නම් මේ සමීකරණයෙන් කවුරු හොයා ගන්න පුළුවන්ද? IC හොයා ගන්න පුළුවන්. මෙන්න මෙවැනි ආකාර සමීකරණ ගොඩනගාගෙන තමයි මෙවැනි ගැටලු අපිට හදන්න තියෙන්නේ. අපි සමාලෝචන ප්‍රශ්නවලදී ඊටාම පැහැදිලිව මෙවැනි ගැටලු ගණනාවක් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන ගැටලු වලදී සමීකරණ ගොඩනගා ගන්න ආකාරය, සුළු කරන ආකාරය ඊටාම පැහැදිලිව ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගානක් සඳහා උදාහරණයක්, ගාන හදන විදිය
සමීකරණ ගොඩනගා ගන්න විදිය තමයි මෙන්න මේ උදාහරණයෙන් ඔබට පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මේකේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමත් සුළු කරලා සමහර දත්ත ලබා ගැනීමත් තමයි විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ කොටස් විශේෂයෙන් අපි පැහැදිලි කිරීමේදී සිද්ධාන්ත කාරණා පැහැදිලි කිරීමත් සමාලෝචන ප්‍රශ්නවලදී ගණන් හැදීමත් කියන මේ ක්‍රමවේද දෙකම මේ වීඩියෝ පාඨමාලාව හරහා මේ වීඩියෝ දර්ශන මාලාව හරහා ඔබට දුවල පුතාලට අපි අවබෝධ කරන්න උත්සාහ කරනවා. ඒ සමගම අපි තවත් ඉදිරියට යද්දී ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් ලෙස නැඹුරු කිරීම කියන අවස්ථාවට එමු. මොකද පුතේ අපි සාකච්ඡා කරන්නේ ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් ලෙස නැඹුරු කරන අවස්ථාවට එනවා. මෙහිදී කියනවා මේ ආකාරයට පහත රූපයේ සඳහන් පරිපතයට අනුව එක් සැපයුමකින් භාවිතා කර ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීමට අවශ්‍ය මූලික වෝල්ටීයතා සපයාගත් පසු පාදමක විමෝචක සංදිය අවශ්‍ය වෝල්ටීයතාවයට සැපීමෙන් ට්‍රාන්සිස්ටරය සංතෘප්ත කළ හැකිය. අන්න ට්‍රාන්සිස්ටරය අපිට පුළුවන් කපාහැරි කලාපයේ තියාගන්න. කපාහැරි කලාපයේ තියනකොට B සංදියට පසු නැඹුරු වෙනවා. B සංදිය පෙර නැඹුරු වෙනවා සංතෘප්ත අවස්ථාවේදී. මේ අවස්ථා දෙකට කපාහැරි කලාපයේ සංතෘප්ත කලාපයේ දෙකේම වෙන්වෙන් වශයෙන් තියාගත්තාම ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් ලෙස නැඹුරු කරන්න පුළුවන්. ඒ නිසා මේ වෝල්ටීයතාවය B සංදිය හරහා වෝල්ටීයතාව පාලනය කරන එක තමයි කරන්න වෙන්නේ. එවිට සංග්‍රාහක විමෝචක ප්‍රතිරෝධය ඉතා අඩු වන නිසා විශාල ධාරාවක් ගලායයි. ඒ අවස්ථාවේදී මේ IC ධාරාවත් VB විභවාන්තරය IB ධාරාවට සමානුපාතිකව IC ධාරාවත් ලස්සනට විචලනය වෙමින් ස්විචය on off අවස්ථාවට පත් වෙනවා. මේ ධාරාවෙන් කාර්යයක් ඉටු කර ගැනීමට සංග්‍රාහකයට යම් උපාංගයක් සම්බන්ධ කළ යුතු වේ. අන්න දැන් IC ධාරාවෙනේ වැඩි වෙන්නේ. IC ධාරාවෙන් තමයි අපි කාර්ය කරන්නේ. එක්ක IC ධාරාවෙන් ක්‍රියාත්මක වන බල්බයක්, සීනුවක් කිසියම් කාර්යයක් කරගන්න වෙනවා. IC ධාරාවෙන් ස්විච් එකක් ලෙස ක්‍රියා කරගන්න. එවිට එහි ප්‍රතිරෝධය සංග්‍රාහක විබර ලෙස ක්‍රියා කරයි. මෙම රූපයෙන් මෙම පරිපතය දැක්වේ. මෙම පරිපතේ S ස්විචය විවෘත කළ විට ට්‍රාන්සිස්ටරය කපාහැරි අවස්ථාවේ පවත නිසා L නොදැල්වේ. දැන් මෙන්න මේ පරිපත සටහනට එන්නේ. මේ පරිපත සටහනේ මේ හරහා ගමන් කරන්නේ මොන ධාරාවද? IB ධාරාව. මේ හරහා ගමන් කරන්නේ IC ධාරාව. මෙන්න මේ ස්විචයක් සම්බන්ධ කළා මේ ස්විචය ඕෆ් කරාම IB යන්නේ. එතකොට IC යන්නේත් නෑ. එතකොට මේ මොන අවස්ථාවේද පවතින්නේ? ඕෆ් අවස්ථාවේ. මේ ස්විචය ඔන් කරලා VB හරහා විභවාන්තරයක් සම්පාදනය කරලා දීලා IC සංතෘප්ත කරාම IC ගෙන් බල්බය දැල් වෙනවා. on off අවස්ථාව. අන ට්‍රාන්සිස්ටරය කපාහැරි අවස්ථාව සංතෘප්ත අවස්ථාව. කපාහැරි අවස්ථාව සංතෘප්ත අවස්ථාවේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. කපාහැරි අවස්ථාවේ සංතෘප්ත අවස්ථාවේ කපාහැරි අවස්ථාවේ සංතෘප්ත අවස්ථාවේ මේ ස්විචය ඕෆ් කරන විට ස්විචය විවෘත කරන විට කපාහැරි අවස්ථාවෙත් ස්විචය ඔන් කරන විට සංතෘප්ත අවස්ථාවෙත් විදිහට මෙන්න පරිපතේ ස්විච් එකක් ලෙස ක්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් ඇත්තටම අපට ඊළඟ කාරණාව වැදගත් කාරණාව මේ ස්විචය අප විසින් ක්‍රියාත්මක කරන්න බෑ. මේ ස්විචයත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා මේ ට්‍රාන්සිස්ටර් වලදී මේ විදිහේ ස්විචය ක්‍රියාත්මක වෙන්නත් ස්වයංක්‍රීය පරිපත නිර්මාණය කරනවා. දැන් අපි මේ පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. හොඳට තේරුම් ගන්න. මේ ස්විච් එක අපිට අරින්න බහන්න බැහැනේ. මේ ස්විච් එකත් ස්වයංක්‍රීයකරණය. දැන් අපි කියවනේ ට්‍රාන්සිස්ටරය භාවිතා කිරීමේ වාසිය ස්වයංක්‍රීයකරණය කරන්න පුළුවන් කියලා. ඔටෝමෝටිව් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ස්විචයත් on off fill සම්බන්ධ වීම විසන්ධි වීම ස්වයංක්‍රීයව සිදු කරගන්න මේ ට්‍රාන්සිස්ටර් පරිපත නිර්මාණයේදී සැලකිලිමත් වී තිබෙනවා. මෙම අවස්ථාවේ IB සමානයි බිඳුව නිසා IC බිඳුවයි. IB සමානයි බිඳුව නිසා ඔන්න IC
බිඳුව වෙනවා. පාදම විමෝචක අග්‍ර ලුහු පරිපත් වූ විට VBE බිඳුව නිසා එය කපා හැරි අවස්ථාවේ පත්වේ. ලුහු පරිපත් වෙනවා. ලුහු පරිපත වෙනවා කියලා කියන්නේ මේක විසන්ධි වන විට VB බිඳුව වෙනවා. කපා හැරි අවස්ථාවේ. S විවෘත කළ විට පාදම 0.7ක් ලැබුණොත් එය සංතෘප්ත වී L පහන දැල්වේ. අන්න S සංවෘත කරනවා. ස්විච් එක ඔන් කරන විට VBE 0.7 ලැබිලා සංතෘප්ත වෙලා IC උපරිම මගයටපත් වෙලා බල්බය දැල් වෙනවා. එහෙමනම් දැන් කවුරු හරි කෙනෙක් S ස්විච් එක ඔන් ඔෆ් කරන්න ඕන. ඔන් කරපු ගමන් සංතෘප්තයි, ඔෆ් කරපු ගමන් කපා හැරෙයි. දැන් මේක කොහොමද කරන්නේ? ට්‍රාන්සිස්ටරය සංතෘප්ත වූ පසු පාදම ධාරාව IB අනුව සංග්‍රාහක ධාරාව වෙනස් නොවේ. සංතෘප්ත අවස්ථාවේ උපරිමයට ගියාම IB වෙනස් කරා කියලා IC වෙනස් වෙන්නේ නැහැ. IB ගෙන් වෙනස් වෙන්න පුළුවන් උපරිම අවස්ථාවටපත් වෙලා සංතෘප්ත අවස්ථාවේ. IC උපරිමයි. IC max එකේ තියෙන්නේ. ඒ IB ට වෙනස් කරන්න බෑ. මෙම తত্ত্বය සංක්‍රාමන ලාක්ෂණික වක්‍රයේ IB IC වෙනස් වීම දැක්වේ. එනම් IB වැඩි විය හැකි අතර IC නියත වේ. එය කොහොමද වෙන්නේ? මේ ආකාරයේ සංක්‍රාමනික ලාක්ෂණිකය ගත්තාම මේ සංක්‍රාමනික ලාක්ෂණිකයේ පැහැදිලි වෙනවා මෙන්න මේ ආකාරයට. මේ පැත්තට IB, මේ පැත්තට IC. මෙන්න මේක තමයි සංතෘප්ත කලාපය. IB වැඩි වුණා කියලා IC වැඩි වෙනවද? නෑ, IC නියතයි. IB වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. IC නියතයි. මේ IC වෙනස් වෙන්නේ නැහැ. සංතෘප්ත කලාපය. මේ කලාපය කපා හැරි කලාපය. මේ මැද කලාපය රේඛීය කලාපය. මෙයාගෙන් පැහැදිලි වෙනවා. දැන් ඊළඟට තවත් වැදගත් කාරණාවක්. B සහ E අග්‍රයට සන්නායක කම්බියක් සම්බන්ධ කරනවා. තවත් කුඩා පරිපත් සටහනක්. මේ සන්නායක කම්බිය සම්බන්ධ කරලා මේ ස්විච් ඔන් ඔෆ් තත්ත්වයට පත් කරන්නේ කොහොමද? මේ ස්විච් මේ සන්නායක කම්බිය සම්බන්ධ කිරීම විසන්ධි කිරීම සම්බන්ධ කිරීම විසන්ධි කිරීම මගිනුත් මේ ස්විච් ඔන් ඔෆ් තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අපි බලමු මේ ආකාරයට. ට්‍රාන්සිස්ටරයේ පරිපතය සන්නායකය විසන්ධි වූ විට ක්‍රියා කරන පරිපතයක් ඉහත රූප සටහනේ මගින් පෙන්වා ඇත. මේ පරිපතයේ පාදම හා විමෝචකය අතර සන්නායක කම්බියක් යොදා ඇති නිසා BE සංදිය පෙරණැඹුරු වීමට අවශ්‍ය වෝල්ටීයතාවය 0.7 එම සංදියට නොලැබෙන නිසා B සංදිය පසුනැඹුරු අවස්ථාවේ පවතී. දැන් මෙන්න මේ අවස්ථාවේදී මේ කෙලවරවල් දෙක සන්නායක කම්බියකින් සම්බන්ධ කරන විට මේ BE හරහා පවතින විභවාන්තරය අවශ්‍ය විට අවශ්‍ය VB විභවාන්තරයක් ලැබෙන්නේ නැහැ. මේ සන්නායකය ගල වූ විට B සංදිය පෙරණැඹුරු වෙලා මෙන්න මේ බල්බය දැල් වෙනවා. මේ සම්බන්ධ කරාම ඕෆ් වෙනවා. විසන්ධි කරාම දැල් වෙනවා. ඔන්න තවත් විශේෂ අවස්ථාවක්. මේ සම්බන්ධ කරාම කපා හැරි අවස්ථාවේ මේ සන්නායක විසන්ධි කරාම සංතෘප්ත අවස්ථාවේ. තවත් ස්විච් ඔන් ඔෆ් ආකාරයට ක්‍රියාත්මක වන අවස්ථාවක් සඳහා ලස්සන උදාහරණයක් තමයි මේ පෙන්නන්න යන්නේ. එහිදී කියනවා යම් අවස්ථාවක සන්නායක කම්බිය විසන්ධි වූහොත් VB සංදිය පෙරණැඹුරු වීමට අවශ්‍ය 0.7 වෝල්ටීයතාවය සංදියට ලැබී පෙරණැඹුරු තත්ත්වයට පත්වේ. එවිට ට්‍රාන්සිස්ටරය ස්විචීකරණය වීමෙන් පහන දැල්වේ. මෙහි දක්වා ඇති පහන වෙනුවට පිළිවයනයක් යොදාගෙන සීනුවක් වැනි උපකරණයක්ද ක්‍රියා කරවිය හැකි අතර මෙවැනි පරිපතයක ආරක්ෂක පරිපතයක් ලෙස භාවිතා කරයි. දැන් අපි මේකෙන් දාන්නේ බල්බයක් දැල්වෙනවා කියලානේ. තවත් ලස්සන වචනයක් භාවිතා කරනවා පිළිවයනයක්. රිලේ එකක්. මොකද්ද භාවිතා කරන්නේ? රිලේ එකක් භාවිතා කරමින් සීනුවක් වැනි යමක් ක්‍රියාත්මක කරවා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ ස්ථානයේ ගමන් කරන්නේ IC කුඩා ධාරාවක් නේ. IC කුඩා ධාරාව.
මේ IC කුඩා ධාරාවට ලොකු කාර්යයක් කරගන්න බෑ. දැන් මේ පිළිවයනක් රිලේ එකකින් කරන්නේ මේ කුඩා ධාරාව IC ධාරාව භාවිතා කරමින් තරමක විශාල කාර්යයක්. කුඩා ධාරාව භාවිතා කරමින් විශාල කාර්යයක්. මේ කුඩා ධාරාවට බල්බයක් දල්වන්න පුළුවන් වුණාට IB ට සාපේක්ෂව IC විශාලයි. නමුත් ඒ අපි සාපේක්ෂව කුඩා කියලා ගන්න. මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවන්. මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවට කුඩා බල්බයක් දල්වා ගත හැකි වුණාට සීනුවක් වැනි යමක් නාද කරවන්න බෑ. ඒ වගේ සීනුවක් වැනි යමක් නාද කරවන්න. අන්න මෙතෙන්ට සම්බන්ධ කරනවා රිලේ එකක් පිළිවයන. දැන් මේ රිලේ එකේදී මොකක්ද වෙන්නේ? දැන් මේ රිලේ එකේදී මොකක්ද වෙන්නේ? ඔන්න බලන්න පුතේ. මේ රිලේ එකේදී වෙන කාරණාව මේ කුඩා IC ධාරාව භාවිතා කරමින් මේ කුඩා IC ධාරාව භාවිතා කරමින් විශාල කාර්යයක් කරගන්න පුළුවන්. ප්‍රතිදාන පරිපථය සැලකීමෙන් මේ ආකාරය ගන්න පුළුවන්. මේ ප්‍රතිදාන පරිපථය කොහොමද මේ සලකන්නේ? මෙන්න මේ ආකාරයට E C B. මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා VCC විභවාන්තරය. මේ V සප්ලයි වෝල්ටේජ් එක. මේ සප්ලයි වෝල්ටේජ් එක සමාන වෙනවා මෙයා අතර තියෙන VCE විභවාන්තරයටත් මේ අතර තියෙන ICRC ප්‍රතිරෝධයටත්. මේ තියෙන ICRC VC ධන VS ට. පහත රූපයේ පෙන්වා ඇත්තේ ට්‍රාන්සිස්ටරය ස්විච්යක් ලෙස භාවිතා කරන තවත් අවස්ථාවක් සඳහා උදාහරණයකි. අඳුරේදී ඉතා ඉහළ ප්‍රතිරෝධයක්ද ආලෝකයේදී අවම ප්‍රතිරෝධයක් ඇති ආලෝක සංවේදී ප්‍රතිරෝධයක් light dependent resistors LDR පරිපථයක් භාවිතා කරනවා. ඔන්න දැන් ඊටාම ලස්සන කාර්යයක් සිදු කරනවා. මේ ස්විච් එක ස්වයංක්‍රීයව on off කරන්න ඕනේ. දැන් අර අපි කම්බි කෑල්ල ලං කරනවා ඈත් කරනවා. ස්විච් එක on කරන off කරනවා. ඒක අපි කරන්න එපා. අපි කරන්නේ නැතුව ස්වයංක්‍රීයව සිදු කරන්න අන්න අපි යොදා ගන්නවා LDR එකක්. light dependent resistor එකක්. මේ light dependent resistor එකේ තිබෙන විශේෂ කාරණාව තමයි ආලෝකය ඊතා ඉහළ අඳුරේදී ඊතා ඉහළ ප්‍රතිරෝධයක් ආලෝකයේදී අඩු ප්‍රතිරෝධයක් දක්වනවා. විශේෂ උපාංගයක්. අඳුරේදී ඉහළ ප්‍රතිරෝධයක් දක්වනවා ආලෝකයේදී අඩු ප්‍රතිරෝධයක් දක්වනවා. මෙන්න මේ කියන කාරණාව අර ස්විචීකරණ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදු කිරීම සඳහා භාවිතා කරනවා. ඔන්න දැන් බලන්න මෙන්න මේ පරිපත් සටහනට එන්න. මෙන්න මෙතන LDR එකක් light dependent resistor එකක් භාවිතා කරනවා මෙන්න මේ ස්ථානයට. LDR කියලා කියනවා. දැන් අපි කලින් කරේ මොකද්ද? මේ කෙලවරල් දෙකට සන්නායකයක් සම්බන්ධ කරලා සන්නායකය ගලවනකොට බල්බය දැල් වෙනවා. IC සම්බන්ධ බල්බය දැල් වෙනවා. මේ සම්බන්ධ කරනකොට බල්බය ඔෆ් වෙනවා. ඕක අපිට කරන්න බැහැනේ. LDR එකක් සම්බන්ධ කරනවා. LDR එකක් සම්බන්ධ කරාම අඳුරේදී මෙයා අධික ප්‍රතිරෝධයක් දක්වන නිසා මේ හරහා ධාරාවක් යන්නේ. හරියට මේ වයර් එක සන්නායක කැබැල්ල ගැලෙව්වා වගේ. එතකොට ටක් ගාලා පරිපථය ක්‍රියාත්මක කළා LED දැල් වෙනවා. මේ LED බල්බ් එක දැල් වෙනවා. ඔතන තියෙන LED එක. මෙතන තියෙන LDR එක. ආලෝකය වැටුණ ගමන් මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙලා මේ හරහා ධාරාවක් ගමන් කිරීම හේතුවෙන් නිවැරදි IB ධාරාව නොලැබීමෙන් මේ ඔෆ් වෙනවා. එතකොට දැන් මේ LDR එක තියෙන නිසා අපිට කවුරුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ LDR එකෙන් මේ සන්නායක කම්බිය සම්බන්ධ කරනවා විසන්ධි කරනවා සම්බන්ධ කරනවා විසන්ධි කරනවා වෙන යමක් මේකට කරන්න පුළුවන් නිසා මෙය යාන්ත්‍රීකරණය මෙය ස්වයංක්‍රීකරණය කිරීමේ හැකියාව ලැබී තියෙනවා. ඒ නිසා මෙන්න මේ ට්‍රාන්සිස්ටරය මේ ලෝකේ ඊටාම ප්‍රබල නිපැයුමක් බවට පත් වෙනවා. අපි මේ කරන්න අවශ්‍ය නැහැ.
ය ස්වයංක්‍රීයව සිදු වෙනවා. ඒ වගේ මේ ස්විච් එක ඔන් කරන ඕෆ් කරන ස්විච් එක ඔන් කරන ඕෆ් කරන වැඩ මෙන්න මේ වගේ LDR වැනි උපක්‍රම භාවිතා කරමින් මේ පරිපථය ඉබේටම ක්‍රියාත්මක වන පරිපථයක් බවට පත් කරන්න පුළුවන්. මේ LDR එක එක් උදාහරණයක් පමණයි. මෙවැනි ස්වයංක්‍රීයව සිදුවෙන නිර්මාණ ගණනාවක් මේ ට්‍රාන්සිස්ටරයත් එක්ක එකතු කරලා විද්‍යාඥයන් විසින් මෙන්න මේ ට්‍රාන්සිස්ටරය ස්වයංක්‍රීය පරිපථයක් බවට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා තියෙනවා. දැන් ඔන්න අපි මේ පාඩම ඊටාම වැදගත් තැනකට ගෙන ගියා. කොහොමද මේ ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් ලෙස ක්‍රියා කරන්නේ? ට්‍රාන්සිස්ටරයේ වැදගත්කම මොකක්ද කියන කාරණාව. අපි මේ පරිච්ඡේදය මේ ආකාරයෙන් අවසන් කරලා ඊළඟ පරිච්ඡේදයේදී තවත් මෙවැනි ස්විචීකරණ ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලි පිළිබඳ කිහිපයක් පිළිබඳව ඊළඟ පරිච්ඡේදයේම නැත්නම් මේ කොටසේ අවසාන පරිච්ඡේදයේ දරුවෝ හමු වෙනවා. එතෙක් මේ කොටස් ටික නැවත වතාවක් හොඳින් අධ්‍යයනය කරලා කොහොමද මේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කියන කාරණාව නැවත වතාවක් අධ්‍යයනය කරමින් මේ කොටසේ අවසන් පරිච්ඡේදයත් එක්ක දුවලා පුතාලා අපි එකතු වෙමු.